नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කොට එදා chart එකේ අර එක දොස්තර නෝනා කෙනෙක් කියවා එතන අඩුවක් තියෙනවා ඒක හරිය අඩුව හදාගන්න. ඒ කියන්නේ පුද්ගල භේදය කියන කොලම් එකක් අපට ආවනේ. ඒකේ දුගති අහේතුක පුද්ගලයා සුගති අහේතුක සහ විහේතුක පුද්ගලයා කියන එකේ අර ලැබෙන සිත් කියන එකට ඒකේ අපට හයිතෝත්පාදයේ හැර අහේතුක සිත් 17යි මහා කුසල 8යි ඥාන විප්‍රයුක්ත මහා විපාක 4යි කියවනේ. එතකොට 41ක් එන්නේ නැහනේ. ඒ නිසා එකට අකුසල් 12 එකතු කරගන්න. එතකොටනේ 41ක් එන්නේ. ඒ නිසා ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් නැවත මතක් කරන්නට ඕනේ. නැත්නම් ඒ ප්‍රතිදැනුම් දීමක් නැතුව අපි දිගටම ගියොත් ඒක හොඳ නැහැනේ. ඒ නිසා ඒ බඳු තැන් අනිවාර්යෙන් රීකරෙක්ට් කරන්න මට දැනුවත් කරන්න. මොකද මම දැන් ගොඩ ලොකු විෂයපතයකම යන නිසා සමහර ඒ වගේ සුළු තැනක් මගේ අවධානයෙන් ගිලිහිලා යන්නට පුළුවන්. මම හිතන්නේ ඒක තේරෙන්නට ඇති. කොලම් එකේ දුගති අහේතුක පුද්ගලයා ඊට පස්සේ සුගති අහේතුක සහ විහේතුක පුද්ගලයා කියන එකේ ලැබෙන සිත් කියන එකට අකුසල් සිත් 12 කියලා අර පහලින් දාගන්න. ඥාන විප්‍රයුක්ත මහ විපාක 4 කියලා ඊට පහලින් දාගන්න අකුසල් සිත් 12 කියලා. එතකොට තමයි 41ක් එන්නේ. දැන් මේ ඇත්තට මේ දැන් ඊළඟට මේ භූමි භේදය කියලා එනවා. මේවා මේ අර අපට අර විග්‍රහ කරපු ඒ වගේම සියුම් වෙනස්කම් විවිධ විශ්ලේෂණ විග්‍රහයන් මිසක ඒ වගේ ලොකු අමුතුම විස්තරයක් නැහැ. අර කරපු විග්‍රහවලම එන දැන් අපි අර සිත් අහුලනකොට දැන් අපි කියන්නකො දැන් අපි ගත්තා කාමසෝබන සිත් 24 ගත්තා කියන්නකො. එතකොට අපි එක ආකාරයෙන් අඥාන සම්ප්‍රයුක්ත සිත් තියෙන්නේ 12යි. එහෙම අහුලනවා. ඊළඟට අසංකාරික සිත් තියෙන්නේ 12යි. උපේක්ෂා සාගත සිත් තියෙන්නේ මෙච්චරයි. අපි ඒ විදිහට අහුලනවනේ. ඒ විවිධ ණය ක්‍රම වලට යොමු කිරීමක් මිසක අර අපි ඉස්සරලා ඉගෙන ගත්තු මූලික පදාර්ථයන් මූල පදාර්ථයන් ටික විවිධ විදිහට කලබල දානවා. ඉතින් දැන් ඔබට මේ කොටස කරනකොට දැන් සංඛ්‍යාත්මක යෙදෙනේවා ගොඩක් තියෙනවා. හැබැයි ඒකට කලබල වෙන්නට එපා. මොකද හේතුව දැන් මේ හරිය ප්‍රගුණ කරගෙන යන්න මම ඔබට කියන ඔක්කොම කටපාඩම් කරගෙන ඉන්න එකම නෙමෙයි ප්‍රගුණ කරගන්න. ඒ කියන්නේ හොඳට හොර පුරුදු කරගත්තට පස්සේ කියන කාරණේ තේරෙනවා. ඊළඟට කටපාඩම් කරගන්න එක ඔබට ඔබේ ධාරිතාව අනුව හැමින් සැරේ කරගන්න පුළුවන් ප්‍රමාණයක්. හැබැයි තේරුම් ගන්න එක පැහැදිලි කරගන්න එකේ අඩුවක් තියාගන්නට එපා. ඒකයි. එතකොට ඔබටම තේරෙයි මට මේක තේරුනේ නැත්තේ නෑ. නමුත් මට මතකයේ හිටීමේ අඩුවක් තමයි තියෙන්නේ කියලා ඒක තේරුම් ගත්තට පස්සේ හරි. එහෙමනම් අපි මෙතනදී භූමි භේදය කියන එක මං හිතන්නේ මට මතක විදිහට පාඩම තියෙන්නේ. භූමි භේදය. එතකොට දැන් මෙතන භූමි බෙදන්නේ තවත් එක් ආකාරයකට සත්වයන් පහළවන්නා වූ භූමීන්ගේ වශයෙන් බෙදා දැක්වීම. ඊළඟ තව කාරණයක් කියන්න තියෙනවා. දැන් මෙතන මේ පුද්ගල භේදය කියලා ඒ පුද්ගලයාට ලැබෙන සිත් කියවනේ. දැන් මේක ඔබ අපි චන්ද්‍රිකාව ගුරු කොටගෙන යන නිසා චන්ද්‍රිකාවත් අරගෙන බලන්න මේක ගැලපෙන්නේ කොහොමද කියලා. මම ඕනනම් ඊළඟ දවසේ ඔබට චන්ද්‍රිකාවේ ඒ සිත්වල වෙනසක් තියෙනවා මේකේ දක්වන ක්‍රමයක් එක්කලා ඒකේ සංඛ්‍යාත්මකව සසඳලා පෙන්නන්න. මොකද චන්ද්‍රිකාව ගුරු කොටගෙන යන නිසා. දැන් මේකේ යන ක්‍රමේ මේ පාඩම හරි ලේසි. ඒක නිසානේ මම මේ පාඩම ගත්තේ ඔබට. මොකද අර මම ඔබට එදත් කියලා දුන්නා එතනදී අර දැන් සෝවාන් පුද්ගලයා කියලා කියවට පස්සේ එතකොට සෝවාන් මාර්ගස්ත්‍යයි පලස්ත්‍යයි එහෙම ගන්නවා එතකොට. දැන් මේකේ ක්‍රමයට ගියාට සෝවාන් පුද්ගලයා කියලා කිව්වට පස්සේ සෝවාන් පලස්ත්‍යයි විතරයි ගන්න. දැන් සෝවාන් පුද්ගලයා කියවට පස්සේ කෙනෙකුට දැන් සෝවාන් මාර්ග හිතත් පහළ වෙනවා ඵල හිතත් පහළ වෙනවා කියලා ගත්තාට පස්සේ සෝවාන් පුද්ගලයාට එතකොට එහෙනම් දැන් සෝවාන් එහෙනම් පුද්ගලයෝ දෙන්නෙක් නේ. සෝවාන් මාර්ගස්ත්‍යයි පලස්ත්‍යයි දෙන්නෙක් එතකොට. සෝවාන් පුද්ගලයා කියලා ඒක වචනෙන් කියලා තියෙනවා. ඒ නිසා මේ බඳු තැන්වලදී ඒ කියන ගැටලුකාරී තත්වයක් ඇති නොවන විදිහට මේකේ ලස්සනට තියෙනවා. දැන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා ගත්තොත් සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට එක හිතයි පහළ වෙන්නේ. සෝවාන් මාර්ග හිත පමණනේ. දැන් පලස්ටය ගත්තට පස්සේ නම් ඉතින් පල අවස්ථාව ඕනතරම් වැඩ කරනවනේ. දැන් සෝවාන් මාර්ග චිත්තක්ෂණ එකක් වුණාට
පලාවස්ථාව අවුරුදු ගාණක් වෙන්න බැරිය නේ. දැන් අර මේ පාවේයක ස්වාමීන් වහන්සේලා අතර ඇතම් ස්වාමීන් වහන්සේලා සෝවාන් වෙලා හිටියේ. අවුරුදු 20කට පස්සේනේ අර කර්ණ පින්කමක් කිරීමට හේතු වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලා වැඩියේ පාවේයක ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට වැඩි අවුරුදු 20කට පස්සේ. එතකොට දැන් ඒ අවුරුදු 20 මුළුල්ලේ පහළ වෙච්ච සිත් කොච්චරද එතකොට? නේද? අකුසල සිත් වලින් අර ditthi සම්පයුත් සිත් අතරයි විචිකිච්ඡා සම්පයුත් සිතයි හැරෙන අනිත් ඔක්කොම සිත් පහළ වෙන්නට පුළුවන්. කාමාවචර කුසල් හිත් පහළ වෙන්නට පුළුවන්. විපාක සිත් පහළ වෙන්නට පුළුවන්. ධානත් වැඩුවා නම් ඒවත් පහළ වෙන්නට පුළුවන් නේ. ඒකනේ අර ක්‍රියාසිත තමයි පහළ වෙන්නේ නැති ජවන් බවට පත් වෙන ක්‍රියාසිත පහළ වෙන්නේ ඒක රහතුන් වහන්සේට පමණක් අදාළ නිසා. ඒ නිසා මේ චන්ද්‍රිකාවට වඩා මේ කියන ක්‍රමේ හොඳයි පැහැදිලි. ඒ නිසා ඒකත් මතක තියා ගන්නට. හැබැයි ඊට පස්සේ චන්ද්‍රිකාවේ තියෙන එක අවුලක් කියලා අත්හරින්නත් එපා. චන්ද්‍රිකාවේ තියෙන එක මේ කාරණා නිසායි මේ වෙනසක් දක්වන්නේ කියලා ඒ මතකයක් තියාගන්න. අවුල් කරලා පොතක් ලියලා නැහැනේ. එනිසා ඒක මම ඕනනම් ඊළඟ දවසේදී ඇයි මේ වෙනස තියෙන්නේ කියන එකත් සංඛ්‍යාත්මකව මේකත් එක්කලා සංසන්දනය කරලා ඔබට කියලා දෙන්න. අපි එහෙනම් අද භූමි භේදය කියන එක තුළ ඉස්සරහට යමු. මේ chart එකේ මම හිතන්නේ කාටවත් ගැටලු සාගත තත්වයක් නැහැනේ. ඉතින් මෙහෙමයි. කරුණු ගොඩාක් තියෙනවා. සංඛ්‍යාත්මකව කරුණු ගොඩාක් තියෙනවා. ඒ ගැන කලබල වෙන්නට එපා. ඉතින් ඒ කරුණු වල අන්තර්ගතය කියලා දෙනකොට අපිට තේරුණා නම් මේ හිත් ඇයි පහළ වෙන්නේ මේ කෙනාට, මේ පුද්ගලයාට ඇයි මේ හිත් පහළ නොවෙන්නේ? ආන්න මේ කියන ලැබෙන නොලැබෙන කියන එකේ මේ එක සිතක් පාසා මම කියවනේ ලැබෙන්නේ කොහොමද නොලැබෙන්නේ කොහොමද මේ පුද්ගලයාට. ඒ නිසා ඒක ඔබට තේරුම් ගියා නම් ඇති. මොකද හේතුව ඔබට තේරුම් යන්න ඕනේ නේ අර විදියට මේ දුගතියක ඉපදෙනවා කියන්නේ. එයාට ලැබෙන නොලැබෙන සිත්. සුගතියක හේතුක, සුගතියක ද්වි හේතුක, සුගතියක ත්‍රි හේතුක. නේද? ඊළඟට එතනගත් ඒ ක්‍රමයනේ දැන් එන්නේ කාම සුගතිය, රූප සුගතිය, අරූප සුගතිය කියලා දැන් එන්නේ. අතනදී අපට ආවේ කෙසේ නමුත් පෘතුග්ජනය බෙදුන එතකොට දුගතිය හේතුක, සුගතිය හේතුක, සුගති ද්වි හේතුක, සුගති ත්‍රි හේතුක. ඒතර සුගතිය කියනකොට අර ඔක්කොම ටික ඇතුළත් වෙනවා. කාම රූප භව ඔක්කොම ටික ඇතුළත් වෙනවා. සතර අපාය හැර. ඉතින් ඒ නිසා ඒ විශ්ලේෂණ ක්‍රම ගැන මතක තියාගන්න. ඊට පස්සේ සෝවාන් කෙනාට ලැබෙන සිත් සකෘදාගාමි කෙනාට එතන ප්‍රදීපිකාවට අනුව ගත්තෙම සෝවාන් පලස්තය, සකෘදාගාමි පලස්තය, අනාගාමි පලස්තය, අරහත් පලස්තය. එතකොට ලැබෙන නොලැබෙන ඔබට දැන් දල වශයෙන් හිතා ගන්න පුළුවන්. සෝවාන් ආදී තත්වයන්ට පත් වෙනකොට අකුසල් දුරු වෙනවා. ඒ දුරු වෙන මට්ටම අනුව ඒ අකුසල් පහළ වෙන්නේ නැහැ. දැන් ඔබට දල වශයෙන් හිතා ගන්න පුළුවන් ඊළඟට දුගතිය හේතුක වාගේ. ඒවා දුර්වල තත්වයක් නිසා ඒවට උසස් කුසල් හිත් විපාක වශයෙන් එන්නේ නැහැ. ඒ වගේ තේරුම් ගන්න යම් මට්ටමකට පුළුවන්. මේකේ සංඛ්‍යාත්මකව හරියටම රූලටම කියලා දුන්න ඒක තියාගන්න ගමන් ඔබේ මනස වැඩ කරන්නට ඕනේ මේ තත්වයන්ගේ මේ දුර්වලතා නිසා පහළ වෙන්නේ. මේ පුද්ගලයින්ට මේ මාර්ගඵල ලක් නිසා මේවා පහළ වෙන්නේ නැහැ. ඒ විදිහට මතක තියෙන්නට ඕනේ. ඒ අර සමස්තය පිළිබඳ අවබෝධය තියාගත්තට පස්සේ සංඛ්‍යාත්මක එන එක පිළිබඳව කෙනෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මොකද ඒක දැක්කට පස්සේ ඔබට දැනගන්න පුළුවන් මේක හරි මෙහෙමයි කියලා. එච්චරයි. ඉතින් භූමි භේදය කියන එකට අපි ආවොත් සත්වයන් පහළවන්නා වූ භූමීන්ගේ වශයෙන් සිත් බෙදා දැක්වීම භූමි භේදය. ඉතින් බලන්න මහා ලොකු දෙයක් නෑනේ. සත්වයන් පහළවන්නා වූ භූමීන් කාම භූමි, රූප භූමි, අරූප භූමි. සත්වයන් පහළ වෙන ලෝකෝත්තර භූමියක් නෑනේ. බලන්න කාම භූමි, රූප භූමි, අරූප භූමියයි භූමි තුනයි. ලෝකෝත්තර භූමිය කියලාත් අපට ආවා. ඒ භූමිය කියලා ආවේ ඒ සිත් පහළ වෙන පරාසය කියන අර්ථයෙන්නේ. එහෙම නැත්නම් මෙතන කියන්නේ මේ සත්වය ඉන්නවා කියන අර්ථයෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර භූමිය කියවට පස්සේ මේ භූමියක් එහෙම දක්වන්නේ ඒ සිත් පහළ වෙන පරාසය පමණනේ. සත්වය ඉන්න තැනක් කියලා දක්වන්නේ ලෝකෝත්තරේ. සදිවි ලෝක, මනුෂ්‍ය ලෝකය සහ සතර අපාය යන භූමිය 11 කාම භූමිය බලන්න. අපිට මේ පළවෙනි පාඩම් පටන් ගන්නකොටත් මේ කතාන්දරය කියනවා. දැනුත් කියනවා. ඒකනේ මම කියන්නේ අභිධර්මයේ යම් තැනක එක සිද්ධාන්තයක් කියවනම් ඒක ප ဋ ාණ ප්‍රකරණයේ කෙලවර දක්වාම අදාළයි. බලපාන මූලික සිද්ධාන්ත ටික. ඒක තමයි මේ කීවේ. එතකොට ඒ කාම ලෝක 11. මෙහි උපදනා සත්වයින්ට වීතිසිත 80ම ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි ලැබෙන්නේ කියලා කියනවා. අන්න බලන්න. මේ කියන කාමලෝක 11 ගත්තට පස්සේ සතර ආපායයි මනුලෝකයි දිව්‍ය ලෝක 6යි ගත්තට පස්සේ මෙන්න මේ සිත් බලන්න දැන් ඉස්සරලා පටකේ පුද්ගලයාට ලැබෙන සිත් නේ බලන්න ඒකේ වෙනස බලන්න ඉස්සරලා පටකේ පුද්ගලයාට ලැබෙන සිත් ඒතර පුද්ගලයින්ට ලැබෙන සිත් ගත්තට පස්සේ ඒ පුද්ගලය බෙදුනේ අර පෘතුග්ජන
ආර්ය ආදී වශයෙන්. දැන් එතකොට ඉන්න තැන නෙමෙයි අදාළ කරගත්තේ එතන. නේද? දැන් එතන ඉන්න තැන අදාළ කරගන්න. ඉන්න තැන අදාළ කරගත්තාට පස්සේ ආ කාම ලෝකේ සිත 89 වැඩ කරන්න පුළුවන්. ඒ විශ්ලේෂණ ක්‍රමේ බලා ගන්න. අතන ඒ සත්වයට පහළ වෙන. නේද? පෘථුග්ජන ආර්ය කියලා බෙදිලා ඊට පස්සේ පෘථුග්ජනයා දුගති අහේතුක සුගති අහේතුක සුගති දිහේතුක සුගති ත්‍රිහේතුක කියලා බෙදිලා ඊළඟට ආර්ය පුද්ගලයා බෙදිලා ඒ පුද්ගල සෝවාන් ආදී වශයෙන් ඒ විදිහට බෙදිලා එතන බෙදීමක් උනේ නැහැ අහේතුක ත්‍රිහේතුක ත්‍රිහේතුක කියලා. මොකද ත්‍රිහේතුක පුද්ගලයමයි ආර්ය තත්වයටපත් වෙන්නේ. නේද? එහෙම දැන් බලන්න එනිසා දැන් හැම කොයි වෙලාවකවත් මේ අමාරුයි බෑ අරතිය නිකන් ඔහෙ මැරිලා වාගේ එහෙම වෙන්න එපා. මේක පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අන්න බලන්න ඒ විදිහට ඒ ලෝකය සිත 89න් පහළ වෙන්න පුළුවන්. මොකද මණ්ඩලෝ ඉඳලා සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් වෙන්න බැරුවේ පුළුවන්. නේද? එනිසා ඒකයි මේ කියන්නේ. එතකොට පුද්ගලයේ වශයෙන් ගත්තාට පස්සේ පෘථුග්ජන කෙනාට සෝවාන් හිත පහළ වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න පුළුවන් කියන එක වෙනම කතාවක්. පෘථුග්ජන කෙනාට සෝවාන් සකෘදාගාමී අනාගාමී ඒවා පහළ වෙන්නේ නැහැ. එතකොට ඒකනේ එතනදී අපිට විස්තර කරගෙන හැබැයි කාම ලෝකේ කිව්වට පස්සේ කාම ලෝකේ පහළ වෙන්න පුළුවන්. නේද? කාම ලෝකේ මාර්ගඵලලාභී පහළ වෙන නිසා. සදිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ඉති කිව්වා මෙහි උපදනා සත්වයන්ට වීතිසිත 80ම වීතිසිත 80ම එතකොට වීති මුක්ත සිත් 9 මතකයිනේ මහගත විපාක 9. ඒ නිසා වීතිසිත 80 කියලා ගත්තේ ඒකයි. නැත්තම් 89ම ඒත් 89න් පහළ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ රූපාවචර විපාක පහළ වෙන ඒ ලෝකවලම එහෙම ගත්තා. නමුත් ඒ સિદ્ધාන්තය අනුනේ මෙතන නොගත්තේ. මෙතන ගත්තේ වීතිසිත කියන අර්ථය සලකාගෙන හොඳේ. වීතිසිත නොවන සිත් නේවා. කාමාවචර භූමියේ වනාහි 11 භූමි කෙනෙක්ද ප්‍රතිසන්දීහු 10 දෙනෙක්ද දැන් භූමිය 11 නම් කවුරුත් දන්නවනේ. ප්‍රතිසන්දි 10 දෙනෙක් ප්‍රතිසන්දි 10ක් තියෙනවා. එයි අකුසල විපාක සම්තිරණයයි කුසල හේතුක විපාක සම්තිරණයයි කාමසෝබන 8යි. ආනේ ටික තමයි 10ක් කියන්නේ. දැන් බලන්න ඒවා දැන් අපි කියත කාමසෝබන විපාක 8යි හේතුක ප්‍රතිසන්දි යුගලයයි කියවනම් ඔබට මතක් වෙන්නට ඕන. ආයේ මේ අකුසල විපාක උපේක්ඛාසගත සම්තිරණ ඒ කතා කියන්නේ නැතුව කාමසෝබන 8යි හේතුක ප්‍රතිසන්දි යුගලයයි කියන 10 තමයි මෙතන කියන්නේ. ඒකට අදාළ පාරිභාෂික වචන ආවේනික වචනත් මතක තියෙන්නට ඕනේ. 8 රූප කෙනෙක්ද? එතකොට රූප 28ම. ෂට්බාර කෙනෙක්ද? දොරටු 6ම තියෙනවනේ චක්කුසෝතාදී වශයෙන්. එන්නේ ටික පරිපූර්ණ ආයතන සත්වයන්ට ලැබෙත්. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම ලැබෙන ඒවා ටික. ප්‍රතිසන්දියෝ 10 දෙනා නම් අපාය ප්‍රතිසන්දි සංඛ්‍යාත දැන් මේවා නම් කියලා තියෙන જાති. අකුසල විපාක උපේක්ඛාසගත සම්තිරණ චිත්තයයි මනුෂ්‍ය ලෝකේ උත්පත්තියෙන් නන්දාදී ඒ ලාමක සත්වයන්ට ඒ භූමිය ඇසුරු කර ඒ සත්වයන්ගේ සහ භූමිය ඇසුරු කරන විනිපාතික අසුරයන්ගේ ප්‍රතිසන්දිය ගෙන දෙන කුසල විපාක උපේක්ඛාසගත සම්තිරණය. එතකොට කාම ලෝකයේ උත්පත්තියෙන් අන්දාදී ඒ ලාමක සත්වයන්ට වගේම භූමිය ඇසුරු කරගෙන විනිපාතික අසුර තියෙනවානේ. වේමානික අසුර, විනිපාතික අසුර, දේවාසුර ඔය විදිහට අසුර කොටස් තියෙනවානේ 5ක්. ඒ ටික තමයි කියන්නේ. මෙතන විනිපාතික අසුරය එතකොට. ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ කුසල විපාක උපේක්ඛාසගත සම්තිරණ සිත ලැබෙනවා කාම ලෝකයේ විදිහට. සප්තකාම සුගතිහි ප්‍රතිසන්දිය දෙන්නා වූ මහා විපාකයන් 8 දෙනාද. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත 4යි විප්‍රයුක්ත 4යි කියන කාමසෝබන 8. වීතිසිත 80ම ලැබෙන්නේ අංග විකලත්වයක් නැති පරිපූර්ණ ආයතන ඇති අයට. මේක පැහැදිලිනේ. මොකද අංග විකලත්වයක් තියෙනවා නම් එයා ඒගොල්ලෝ අහේතුක ප්‍රතිසන්දියක් ගත්තා නම් ඒගොල්ලන්ට කාමසෝබන විපාක ආදී ලැබෙන්නේ නැහැ. නේද? මාර්ගඵල ආදී ලැබෙන්නේ නැහැ. එකයි ඒවා අයින් කරගත්තේ. ಜಾති අන්ධ ಜಾති බදිර උත්පත්තියෙන් අන්ධ උත්පත්තියෙන් බිහිරි ආදී අංග විකලත්වයක් ඇති කල්හිද යම් යම් ద్వාර නැති කල්හිද ඒ ద్వාරයන් නිසා ඇති වෙන වීතිසිත
ඇති නොවන බව දැනගන්න ඕනේ කියලා කියනවා. දැන් එතකොට දැන් උත්පත්තියෙන් මන්ද නෙමෙයි අපි කියන කෙනෙක් ඇස අඳ වුණා කියලා නේද? ඇස අඳ වුණා කියන මොකක් හරි හේතුවකින් අනතුරක් වෙලා ඒ ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ. භූමි නිශ්චිත විනිපාතික අසුරයන්ද වෘක්ෂ නිශ්චිත භූමිය අසුර කරන විනිපාතික අසුර කොටසත් ගස් ආදී අසුරු කරගෙන පවතින වෘක්ෂ දේවතාවෝ පර්වත ගංගා සමුද්‍ර ආදී අසුරු කරගෙන වාසය කරන දෙවියෝ චාතුර්මහා රාජික කොටසටම ඇතුළත් වෙනවා. ඉතින් අර සැප සම්පත් අඩුයි. පැතන කියන්නේ. තවද කාම භූමියේ උපදන හේතුක ද්විහේතුක ත්‍රිහේතුක පෘතුග්ජන ධාන මාර්ග පලස්ත පුද්ගලයන්ගේ වශයෙන් පුද්ගල භේදෙහි දක්වන ලද පරිද්දෙන් තම තමන්ට අයිති සිත් පමණක් ලැබෙන බව සැලකිය යුතුයි. ඒ කියන්නේ විශේෂ කරලා දක්වනකට පොදුවෙන මේ ගත් විතර කාම ලෝකයේ අහේතුක අයත් ඉන්න පුළුවන්, ද්විහේතුක අයත් ඉන්න පුළුවන්, ත්‍රිහේතුක පෘතුග්ජන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම මේ ධානලාභී නේද? මාර්ගඵලලාභී ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට. ඒතර සමස්තයල්ලා නෙගත්තේ. ඒ කාම ලෝකයේ හැමදෙනාම ඉන්නට පුළුවන් අහේතුක පුද්ගලයාගේ ඉඳලා ඒ අයට ලැබෙන සිත්. ඒක තමයි ගත්තේ. කාම ලෝකයේ සමස්තය අල්ලලා. ඒතර කාම ලෝකයේ අර විදිහට අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක ඒ වගේම ධානලාභී, මාර්ගඵලලාභී ඉන්න පුළුවන්. ඒක තමයි එතන ගත්තේ. රූපාවචර භූමියේ පටික ජවනයක් වූ දෝෂමූල සිත් දෙකක් තදාරම්මණයොත් පහළ නොවේ. එතකොට දැන් මේවා ඇයි පහළ නොවෙන්නේ කියන එක ආයෙ කියන්න ඕනේ නැහනේ. ද්වේෂ මූල සිත් පහළ වෙන්නේ නැහනේ බ්‍රහ්මීන්ට. ද්වේෂ තරහ යන්නේ නැහැ. තදාරම්මන පහළ වෙන්නේ නැහැ. මොකද? ඒවා අචංචලයි කියලා කියවනේ. ස්වභාවයෙන්ම සෙලවීම චංචල ස්වභාවය ඇති කාමාවචර සත්වෙන්ට තදාරම්මන පැහැදිලිනේ. හැබැයි සම්තීරණ තුන පහළ වෙනවා. ඇයි බ්‍රහ්ම ලෝකේ ඉන්න උදවියටත් රූපාදී අරමුණු ගන්නකොට නේද? අනිෂ්ට අරමුණක් ගත්තට පස්සේ තීරණය කිරීම වශයෙන් අකුසල විපාක සම්තීරණය. ඉෂ්ට එකක් ගත්තට පස්සේ කුසල විපාක උපේක්ඛාසක සම්තීරණය. අතිශය මිෂ්ට එකක් ගත්තට පස්සේ සෝමනස්සාගත සම්තීරණය. දින් මම මට කියන්න තියෙන කාරණයක් මේවා ඔයගොල්ලෝ ගොඩාක් හිතන්නට ඕනේ. දැන් බලන්න අපේ පාඩම් වලට සම්බන්ධ වෙන අම්මා කෙනෙක් අර අහලා තිබුණේ බලන්න මේ ප්‍රශ්න හරි වැදගත්නේ. මටත් ගොඩක් හිතන්න අට කතාපව බලන්න වුණා. මොකද ඒ අම්මා අහලා තිබුණේ මොකද්ද මේ එනෝන අහලා තිබුණේ මේ විචිකිච්ඡා සම්පයුක්ත සිත දස අකුසල කර්මපතෙන් කෝකටද ඇතුළත් වෙන්නේ කියලා. දැන් කෙලින්ම ගත්තට පස්සේ ඇතුළත් වෙන්නේ නැහැනේ කොකටවත්. ඉතින් අන්න ඒ වගේ අපෙන් ප්‍රශ්න අහන්න. ඒතර ඒක අපටත් ලොකු දෙයක්. හැමදාම කියන දේ අහගෙන ඉන්න එක නෙමෙයි. ඒතර අපිත් ගොඩක් හිතනවනේ මොකද අපිත් සර්ව සම්පූර්ණ නැහැනේ. තව බුදු බව ලබලා නැහැනේ. බුදු බව ලබන්න එපා. හැම පැත්තෙම සම්පූර්ණ වෙන්න. ඒ නිසා ඒ අහනකොට අපටත් ඒක ප්‍රතිලාභයක් වෙනවා. අපිත් තව ධර්මයේ ගවේෂණය කරනවා. ඊළඟට බලන්න එසේම රූපාවචර භූමියෙහි ගහන ජීවා කාය ద్వාරයන් නොලැබෙන නිසා ඒ ద్వාර තුනෙහි උපදනා ගහන විඥාන ඒ සිත් දෙක නැහැ. ජීවහා විඥාන සිත් දෙකක් නැහැ. කාය විඥාන සිත් දෙකක් නැහැ. ඒක අපි මුල ඉඳලාම කියවනේ. ගහන ජීවා කාය කියන එක කෙලින්ම කාමයන් භුක්ති විඳීමටමයි ලැබෙන්නේ. එහෙ යන්නේ කාමයන් එපා කියලා කාමයන්ට නිඳා කරලානේ. ඒ නිසා ඒවා ලැබෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ නහය නෑ කියන එක ගාන ප්‍රසාදයනේ. දිව නෑ කියන එක නෙවෙයි දිවා ප්‍රසාදයනේ. බ්‍රහ්මයෝ කතා කරනවානේ ඒ දිව අවශ්‍යයි. ඊළාට කය නෑ කියන එක නෙමෙයි කාය ප්‍රසාදයනේ. අන්න ඒකයි. එතකොට ඒ ප්‍රසාදයනේ ඒ වස්තු රූපේ කියන්නේ ගාන වස්තු, ජීවහා වස්තු, කාය වස්තු. ඒක නැති වෙනකොට ගාන විඥාන ආදිය නෑ. අන්න ඒක තේරුම් ගන්න. කාම විරාග භාවනා බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය වන හේතුව කියන්නේ කාමයන් දුරු කිරීමේ බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උපදින නිසා කාම ගුණ විඳීමට පමණක් උපකාර වන දැන් චක්කුසෝත දෙක නම් ඉතින්
බුදුන් දකින්න දහම් අහන්න වගේ දේවල් වලටත් අදාළ වෙනවනේ. ඒ නිසා ඒ දෙක පිළිටනවා මේවා පිළිටන්නේ නැහැ. එබැවින් රූපී බ්‍රහ්මයන්ට දෝෂ මූල සිද්දක වැඩ කරන්නේ නැහැ. මහ විපාක සිත් අට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්තිරණ ඊළඟට මේ කාම ලෝකේ පටිසන්ධි භවාංග තදාරම්මන ආදී වශයෙන් එනකොට මේ විපාක සිත් අට වැඩ කරන්නේ. ඊළඟට ගාහන ජීවවා කාය කියන විඥාන 6 දෙනා වැඩ කරන්නේ නැහැ. කාය විඥාන ගාහන විඥාන සිද්ද එකයි, ජීවා විඥාන සිද්ද එකයි, කාය විඥාන සිද්ද එකයි 6යි. මේ 6 වැඩ කරන්නේ නැහැ. යන 16 වීති චිත්තයන් නොලැබේ. ආන්න. වීති මුක්ත කොමත් අයින් වෙනවනේ. ඒකේ 16ක් කියන සිත් වැඩ කරන්නේ නැහැ. ඉතිරි වීති සිත් 64 වැඩ කරනවා. 16 64යි ගාන හදාගෙන 80යි 64ක් වැඩ කරනවා. මේ රූපී බ්‍රහ්මයන් අතර පෘතුග්ජන බ්‍රහ්මයෝද ආර්යයෝද සිටින හේයින් පුද්ගල ભેදේ සඳහන් වූ පරිදි ඒ පුද්ගලයන්ට ලැබෙන ඒ ටික දැනගන්න කියලා කියනවා. මේක අපට අතන්දි විස්තර කරා. එතකොට දැන් ආර්ය පුද්ගලයෙක් කාම ලෝකේ ඉන්නකොටයි ආර්ය පුද්ගලයෙක් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්නකොටයි වෙනසක් වෙනවනේ නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කියනකො දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කාම ලෝකේ ඉන්නවා. ඒ සෝවාන් වෙච්ච කෙනෙක් කාම ලෝකේ ඉන්නකොට එයාට තදාරමන වැඩ කරනවානේ. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. එයාට තදාරමන වැඩ කරන්නේ නැහැ. ආන්නේ විදිහට ඒ වගේ වෙනස්කම්. ආර්ය පුද්ගලයා ඉන්න භූමිය අනුවත් ලැබෙන සිත් වෙනස් වෙනවා. ආර්ය පුද්ගල තත්ත්වයේ සලකලා ලැබෙන වෙනස්කමුත් තියෙනවා. ඒවා ඉතින් ඒක තමයි කියාගෙන යන්නේ විවිධ ණය ක්‍රමයට. මේ රූපී බ්‍රහ්මයන්වත් එක කීවා අරූපාවචර භූමියෙහි රූප කිසිවක් නැතිව සතර නාමස්කන්ධයක් පමණක් ප්‍රතිසන්දිය ලබනෙහි අරූපී බ්‍රහ්මයන්ට පංචද්වාරයන් නැත්තේ. දැන් මේවා මේ බෝඩ් එක ලියලිය උගන්වන්න ඕනේ නේද? බෝඩ් එක ලියලිය මොකටද මේවා උගන්වන්නේ? මේ සාමාන්‍ය අපි කියපුවානේ බෝඩ් එක ලියන්න අවශ්‍ය වෙන වෙලාවට ලියලා අපි උගන්වන්නේ. බෝඩ් එකනේ ඔබ ලියා ගන්න මේවා. ඔබ වෙනම සටහන් පොතක් නෝට්බුක් එකක් තියාගන්න. අරූපාවචර භූමියේ රූප කිසිවක් නැතිව සතර නාමස්කන්ධයෙන් පමණක් ප්‍රතිසන්දිය ලබන හේයින් අරූපී බ්‍රහ්මයන්ට පංචද්වාරයන් නැහැ. චක්කුසෝත ගාන ජීවා කාය නැහැ. එබැවින් පංචද්වාරික චිත්ත වීති කිසිවක් කට නොගන්නා හේයින් දිපංච විඥානයෝය. දිපංච විඥානය කියනකොට 10යි නේද? දිපංච විඥාන දෙපස් විඥානය කියලා කියන්නේ අපි කොච්චරක් කතා කරේ. චක්කුසෝත ගාන ජීවා කාය කුසල විපාක පැත්ත අකුසල විපාක පැත්ත. ඒක දෙපැත්තේ තියෙන විඥාන කියන එක. දෙපස් කියන්නේ මව්පස පියපස කියලා කියන්නේ. ඒක දෙපස් කියලා කියන්නේ දෙපැත්තේ. මව් පැත්තේ පිය පැත්තේ කියලා කියන්නේ. ඒ වගේ තමයි දෙපස් විඥානය. දෙපැත්තේ තියෙන විඥාන. කුසල විපාක අකුසල විපාක. පංචද්වාරා වජ්ජනය සම්පටිච්ඡන දෙසිත සම්තිරණ 3 මහා විපාක සිත් 8 යන සූවිසි චිත්තයන් මේකේ ලැබෙන්නේ නැහැ. අරූපාවචර ලෝකේ ලැබෙන්නේ නැහැ. ඉතින් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක පංචද්වාරා වර්ජනය කියලා කියන්නේ රූපාදී අරමුණු කරන සිතනේ. එද කරන්නේ සම්පටිච්ඡන දෙක කියන්නේ රූපාදී අරමුණු පිළිගන්න සිත් දෙකක්නේ. සම්තිරණ කියන්නේ රූපාදී අරමුණු තීරණය කරන සිත් තුනක්නේ. මහා විපාක කියලා කියන්නේ පටිසන්ධි භවාංග තදාරමණ චුති කාම ලෝකයේ සිද්ධ කරන සිත් 8ක්. ඒ නිසා ඒවා වැඩ කරන්නේ නැහැ අරූපාවචර ලෝකේ. එසේම කාම විරාග භාවනා බලයෙන් ලත් ධාන ඇති හේයින් දෝෂ මූල සිද්දක වැඩ කරන්නේ. ඉතින් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක දෙකටම සාධාරණයි. පංචද්වාර වීතීනි උපදනා හසිතුප්පාද සිතත් ඉනාවෙන්ද කයක් තියෙන්න දෙපැනේ. ඒ සහසිතුප්පාද උපදින්නේ. රූපාවචර කුසල ක්‍රියාසිත 10ද ඒ ටික වැඩ කරන්නේ නැහැ. මොකද කුසල ඉහළ බඹතලයේදී ඒ බඹලෝ ඉඳලා රූපාවචර ධානය වැඩිවීමක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේ හිටියත් ක්‍රියාසිත වැඩ කරන්නේ නැහැ. යන තෙලස් වීති චිත්තයන්
13ක් වූ වීතිසිත ලැබෙන්නේ නැහැ කියලා කියනවා. තවද පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් හේවත් ධර්මයේ ඇසීමෙන් සෝවාන් මාර්ගය ලබා ගත යුතු හේයින් ප්‍රසාද වස්තු කිසිවක් නැති අරූපතලයේ සෝවතාපට්ටි මාර්ග චිත්තේ වැඩ කරන්නේ නැහැ. පැහැදිලිනේ සෝවාන් මාර්ග සිතට පරතෝഘോഷ ප්‍රත්‍ය අවශ්‍යයි. අනුන්ගෙන් බණක් චතුරාර්ය සත්‍ය මුසෙච්ච බණක් අහන්න ඕනේ. ඉතින් එහෙදි බෑ. ඒකනේ අර අරූප ලෝකයට අභව්‍ය ස්ථාන කියන්නේ ඒකයි. නැත්තම් අරූප ලෝකේ සෝවාන් වෙලා උපන්න කෙනෙකුට සප්‍රදාගාමී අනාගාමී අරහත් වෙන්න ගැටලුවක් නැහැ. ඒ නාමස්කන්ධ හතර විදර්ශනා කරලා ඒ ඉහළ මාර්ගඵල වලට යන්න පුළුවන්කම තියෙනවා. මේ සෝවාන් වෙන්න මනලෝ ඉන්න ඕනේ. මනලෝ හරි බණහන්ට පුළුවන් ලෝකෙක ඉන්න ඕනේ. එබැවින් අරූපී බ්‍රහ්මයන්ට නොලැබෙන සිත් සංඛ්‍යාව 38කි. ඉතින් මේක මෙතන මේක කියන්න ඕනේ අර chart එක ගන්නකො මේ තියෙන්නේ. ඔය chart එකේ ඕක එහෙම් පිටින්ම තියෙනවා මේ තියෙන්නේ. අරූපතලයෙහි පෘථග්ජනයන් සහ ආර්යයන්ද වසන හේයින් ඒ පුද්ගලයන්ට ලැබෙන වීතිසිත පුද්ගල ભેදේ දැක්වෝ කියන්නේ අර වීතිසිතර පුද්ගල ભેදේ දැක්වා කියලා කියන්නේ මෙන්න මේ කියන පුද්ගල ભેදේ කියන chart එකේ දක්වපු එක. තවද අරූප භූමි අතුරෙන් විඥානංචයතන භූමියේ වසන බ්‍රහ්මයන්ට ආකාසානංචයතන කුසල් ක්‍රියා සිතුත් ආකින්චඤ්ඤායතන බ්‍රහ්මයන්ට ආකාසානංචයතන විඥානංචයතන කුසල ක්‍රියා සිතුත් නේව සංඥානා සංඥායතන බ්‍රහ්මයන්ට ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤායතන කියන කුසල ක්‍රියා සිතුත් වැඩ කරන්නේ නැහැ කි බව දැනගන්න කියලා කියනවා. එතකොට මොකද ඉහළ ඉන්න කෙනෙක් අය පල්ලෑව ලබන්නේ නැති නිසා. රහතන් වහන්සේ අනාගාමී ඵල සමාපත්තියට සම්බන්ධ කියලා එකක් ඇත්තේ නැහැ. අනාගාමී උතුමන් වහන්සේ සකෘදාගාමී ඵල සමාපත්තියට සම්බන්ධ කියලා එකක් නැහැ. ඒ වගේ තමයි. පහළ ඒවා අය ලබන්නේ නැහැ. පහළ ඉහළ බ්‍රහ්ම ලෝකයක උපන්න කෙනෙක් පහළ බ්‍රහ්ම ලෝකයක උපදින්නේ නැහැ නේ ආපහු. කාම ලෝකෙටම මේ ප්‍රතිසන්දි වශයෙන් ඉන්නේ. පහළ බඹලෝ වලින් ඉහළ බඹලෝ වලට යනවා ධානය තව දියුණු කරලා. හැබැයි ඉහළ බඹලෝ වලින් චුත වෙනකොට පල්හැ බඹලෝ වල උපදිනවා කියලා ධර්මතාවක් නැහැ. ඉතින් රහත් වුණොත් ඒ බඹලෝ ඉන්න අයට පහළ වෙන්න පුළුවන්. ආකාසානංචයතන බ්‍රහ්ම ලෝකේ හිටියන ආකාසානංචයන ක්‍රියාසිත පහළ වෙන්නට පුළුවන්. ආකාස නේව සංඥානා සංඥාතන හිටියන රහතුන් වහන්සේ උන්වහන්සේට ඒ සිත පහළ වෙන්න ගැටලුවක් නැහැ. එහෙම තියෙනවා. කුසල් පැත්තත් එහෙම. එතකොට ඇයි මේකේ එතකොට මේ විපාක ටික දැක්වේ නැත්තේ? දැන් මේකේ කියනවනේ කුසල් ක්‍රියා සිත් මේ පහළ වගේ වැඩ කරන්නේ නැහැ කියලා කියවනේ. ඒ විපාක ටික දැක්කේ නැත්තේ. විඥාන ආකාසානංචයතන විපාක විඥානංචයතන විපාකය ආකින්චඤ්ඤායතන විපාකය නේව සංඥානාසඤ්ඤායතන විපාක ඒ විපාක හතර දැක්වේ නැත්තේ. විති මුක්ත කියලා කල්ලාතුම කියවනේ ඒකයි. ඒවා අයින් කරනවා. පහළ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒවා මේ යන්නේ වීතිසිත පරිච්ඡේදය. වීති මුක්ත කියන සිත් මේකට දාන්න ඒ නව ඒකනේ අයින් කරේ. ඒකාන්ත වීති මුක්ත සිත් නවේ අයින් කරලා නෙගත්තේ. ඒ සිද්ධාන්තේ මතයි මේකෙන් අයින් කරන්නේ. අසඤ්ඤතලෙහි පහළවන්නා වූ සත්වයන්ට චිත්තයන්ගේ ඉපදීමට හේතු ෂඩ්වාරයේම නැති බැවින් චිත්ත ප්‍රවෘත්ති හාත්පසින්ම නැහැ. ඒක ඉතින් ජීවිත නවකේ තමයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය. ඒ ටික තමයි හේ පවතින්නේ. ඉතින් ඒක බ්‍රහ්මයා කියන රූප කායම ඒ ටිකෙන් තමයි නියුක්ත වෙන්නේ. බ්‍රහ්මයා කියන රූප කායම අසඤ්ඤ සත්වයේ බ්‍රහ්මයා කියන රූප කායම සම්පූර්ණයෙන්ම ඔය කියන
සුද්දාෂ්ටකයයි ජීවිත නාවකයයි කියන සුද්දාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි කියන ජීවිත නාවකයේ තමයි පැවැත්ම. මේ පුද්ගලයෝ අසඤ්ඤ භවයෙන් චුතව කාමාවචර භවයේ උපදනා කල්හි අසඤ්ඤ තලයේ ඉපදීමට හේතු වූ වායෝ කසින පංචම ධානයේ ඉපදෙව් භවයෙහි රැස් කරන ලද ඉපද වූයේ නම් ඉපද වූ භවයෙහි රැස් කරන ලද යම්කිසි කාමාවචර කුසල කර්මයක් අපරාපර්ය වේදනීය වශයෙන් විපාක දීමට ඉදිරිපත් වී එම කර්මය අනුභවයෙන් ගෙනහැර දක්වන්නා වූ කර්ම නිමිති ගති නිමිති කියන කුමක් හරි එකක් එල්බගෙන කාමාවචර භූමියේ ප්‍රතිසන්දි ගන්නවා. එතකොට එහෙන් චුත වෙනකොට අරහිත පහළ වෙනවා. එතකොට ඒකට කියන අபிසංස්කාර විඥානය කියලානේ. අසං සත්‍ය උපදින එකට ඒ කියන්නේ විශේෂ ශක්තියක් තියෙන රූප ප්‍රතිසන්දික සිතක්. රූපේ ප්‍රතිසන්දි ලබා දීමට හේතු වෙන සිතක් උපනිෂ්ඨ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එහෙන් රූප සන්තතිය ජීවිත නාවකයේ චුත වෙනකොටම මෙහි අර විදිහට හිත පහළ වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්නම් අසඤ්ඤ සත්වයේ චුතිසිත පහළ වෙලා මෙහි ප්‍රතිසන්දි ගන්නව නෙමෙයි. අසඤ්ඤ සත්වයේ බ්‍රහ්ම ලෝකයේ කොහොමත් පහළ වෙන්නේ නැහනේ. ප්‍රතිසන්දි ගන්න සිත ප්‍රතිසන්දි කොහේ ප්‍රතිසන්දි ගන්නවනේ. ඒතකොට විපාක සිත. ඒ ප්‍රතිසන්දි ගන්න සිතට අරමුණක් තියෙනවා. අපික මනුලෝ මිනිසෙක් කියලා උපදිනේ කියලා අසඤ්ඤ සත්වෙන් චුත වෙලා. එතකොට ඒ හිතට අරමුණක් තියෙනවා. කර්ම නිමිති ගති නිමිති. කරපු කුසල කර්මයක් ඊළඟට කර්මයට බඳුන් කරගත්තු යම් කිසි උපකරණාදියක් දාන ආදියකට ඊට පස්සේ ගති නිමිත්ත. ඒ කියන්නේ එකක් පහළ වෙලා මව කුසක ප්‍රතිසන්දි ගන්න. ඒක තමයි ක්‍රමය. ඉතින් ඔන්න පුද්ගල ભેදය කියන එක බලන්න දුගති අහේතුක පුද්ගලයා කියලා තියෙනවානේ. බලන්න එතකොට ඕකාර එහා පැත්තේකම තමයි දුගති අහේතුක පුද්ගලයා. නොලැබෙන 43යි ලැබෙන 37යි. මේ තියෙන 37නේ. මේ ලැබෙන ටික තියෙන වීතිසිත ලැබෙන ටික 37යි. ඊළඟට බලන්න සුගති අහේතුක හා ද්විහේතුක පුද්ගලයා. බලන්න අනිත් පැත්තේ කොහමද එන්නේ? 41යි. අර ඒ ටිකම තමයි තියෙන්නේ. නිසා ඒක අර පහුගිය chart එක බලන්න. ඊළඟට බලන්න ධාන නොලැබූ ත්‍රි හේතුක කාම පුද්ගලයා. එතකොට ඒකේ අපි එකතු කරන්නට ඕනේ. ඒ කියන්නේ ත්‍රි හේතුක එතකොට ධාන නොලැබූ ත්‍රි හේතුක කාම පුද්ගලයා, ධාන ලැබූ ත්‍රි හේතුක කාම පුද්ගලයා, පෘතුග්ජන රූපී පුද්ගලයා, පෘතුග්ජන අරූපී පුද්ගලයා. එතකොට මේ හතර දෙනාම එකතු කරලානේ අපට ත්‍රි හේතුක පුද්ගලයා කියලා දැක්වේ. ත්‍රි හේතුක කාණ්ඩය ආරම්භ කරනවා. ත්‍රි හේතුක කොයි තියෙන්නේ? ත්‍රි හේතුක කියන එක 54යි. මේ ටික එකතු මේ ටික ගත්තට පස්සේ කියන්නේ මුල් ගැනීම ගන්නෙ නැතුව නේද? අගහිත ගාන වශයෙන් මේක එකතු කරන්නට ඕනේ. මේ කියන ධාන ලැබූ ත්‍රි හේතුක කාම පුද්ගලයා, ධාන ලැබූ ත්‍රි හේතුක කාම පුද්ගලයා, පෘතුග්ජන රූපී පුද්ගලයා, පෘතුග්ජන අරූපී පුද්ගලයා කියලා ගන්නකොට අගහිත ගාන වශයෙන් කියන්නේ මුල් එකේදී කියන්නේ ධාන නොලැබූ පුද්ගලයා ආදි වශයෙන් ගන්නකොට අර මුල් එකට ගත්තු සමාන වෙච්ච ටික ගන්නෙ නැහැ. අගහිත ගාන වශයෙන් කියලා කියන අපි අර විස්තරය කරනකොට අපි අර කැදි ගත්තේ මේ රූපාවචර පංචම ධානයේ සහ අරූපාවචර සිත්වල ගන්නකොට එක සමානයිනේ ධානාංග අගහිත ගාන වශයෙන් කියලා අපි ගත්තනේ. මුල් ගත්ත එක ගන්න නැතුව ගන්නවා කියලා. ඉතින් ඒ විදිහට ඊළඟට බලන්න ශුෂ්ක විදර්ශක සෝවාන් සකෘදාගාමී පුද්ගලයෝ බලන්න. එතකොට ඒකේ මේ තියෙන සෝවාන් මේ දෙක එකතු කරලා බලන්න. සෝවාන් ආර්ය පුද්ගලයා සකෘදාගාමී ආර්ය පුද්ගලයා කියන දෙක එකතු කරලා බලන්න. 50නේ. 50 තියෙන්නේ මෙතන. සමත යානික කියන එකේදී නේද? මේක එක්කෙනෙක් ගත්තු නිසානේ. දෙන්නම ගත්තු නිසානේ මෙතන මේ ගානාවේ. ශුෂ්ක විදර්ශක අනාගාමී පුද්ගලයා බලන්න අනිත් පැත්තට පෙරලා
chart එකත් එක්ක ගලපලා බලන්න හරියටම ගාන ඇවිල්ලා තියෙනවා. සමතයානික අනාගාමී පුද්ගලයා. මේකේ විශේෂ දැක්වීමක් වශයෙන් මේ තියෙන්නේ එතකොට. සමතයානික රහතන් වහන්සේ ශෛක්ෂ පුද්ගලයා. දැන් අපට මේකේ ආවේ එච්චර ප්‍රභේද කරන්න නැතුවනේ මෙතන ආවේ සකෘදාගාමී ආර්ය පුද්ගලයා, අනාගාමී ආර්ය පුද්ගලයා, රහතන් වහන්සේ. මිසකර ශුෂ්ක විදර්ශක සමතයානික කියන එක දැක්වේ නැහැ. එච්චරයි ඒකේ වෙනස තියෙන්නේ. ඒක සංසන්දනය කරලා බලන්න අර chart එකත් එක්කලා සංසන්දනය කරලා බලන්න මේකේ වෙනසක් තියෙනවා නම් මම අර මුලින් ඔබට අහුලන ක්‍රමය කියලා දුන්නානේ. දුගති අහේතුක පුද්ගලයා යනාදී වශයෙන් ඒ විදිහට අහුලා ගන්න. හැබැයි සංසන්දනය කරලා බලන්න අහුලලා සමාන වෙනවද කියලා. ඉතින් ඔය පාඩම නම් මේ පාඩේ නම් ඉවරයි දැන්. එහෙමනම් අපි නැවත වතාවක් චන්ද්‍රිකාවට එනවා. චන්ද්‍රිකාවට එනවා. මොකද මේකේ පාලි ක්‍රමයටනේ දැන් මේ ගිහිලා පාලි ක්‍රමයේ විස්තර කරලා තමයි පාලිය දීලා තමයි මේක යන්නේ. එතකොට අපි එහෙනම් දැන් පස්වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන පස්වෙනි පරිච්ඡේදේ නැවත වතාවක් අපි අභිධර්ම චන්ද්‍රිකාව හරහා තමයි යන්නේ. මොකද මේ ප්‍රදීපිකාව හරහා යන්න ගියොත් මම හිතන්නේ ගොඩාක් තවත් කාලේ වැඩි වෙනවා. ප්‍රදීපිකාවේ ලොකු අමුතු දෙයක් නෑ. අර විග්‍රහ කිරීමේ යම් යම් කාරණා එකතු කිරීමක් පමණනේ අතිරික්තයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක බලා ගන්න. මේ වාගේ අර මේකේ යම් ආකාරයක සංකීර්ණ තැනක් આવොත් අපි ප්‍රදීපිකාව හරහා කියලා දීලා ඉස්සරහට අරගෙන යන්න. බලන්න දැන් ඔන්න කියනවා පස්වන වීති මුක්ත පාදේ. දැන් අපි ඉස්සලා ගත්තේ වීති පාදය නේද? ඒක වීති පාදේනේ. දැන් මේක වීති මුක්ත පාදේ. වීති මුක්ත සිත් කියලා කිව්වේ අපට පැහැදිලි මතකයි සිත් 19. වීති මුක්ත පාදයට එන්නේ සිත් 19. ඒකාන්තයෙන් වීති මුක්ත සිත් නම් තියෙන්නේ මහග්ගත විපාක 9 පමණයි. වීති චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය. වීති මුක්ත ප්‍රවෘත්ති සංග්‍රහය කියලා ප්‍රවෘත්ති සංග්‍රහ දෙකක්. ප්‍රවෘත්ති කියලා කියන්නේ වීතිසිත පවත්නා පැවැත්වීම පිළිබඳව සංග්‍රහය පිඬු කිරීම. වීති මුක්ත කියලා කියන්නේ ඒ වීතිසිත නො සිත් ප්‍රතිසන්දි ආදී කටයුතු කරන ඒ සිත් වල පැවතුම පවත්න ආකාරයේ සංග්‍රහ කරන කැටි කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය. මේක කියනවා එයින් ප්‍රවෘත්ති කාලයේ වීතිසිත පැවතෙන පිළිවෙල වීතිපාදයේ යන නමින් ඉස්සරලා එකේදී දැක්වන්නේ කියලා කියනවා. ඊළඟට ප්‍රතිසන්දි කාලයේ වීති මුක්ත සිත් පැවතෙන පිළිවෙල තමයි මේකේ දක්වන්නේ කියලා. ප්‍රතිසන්දි කාලේ. ප්‍රතිසන්දි කාලයේ වීති මුක්ත සිත් පැවතෙන පිළිවෙල දැක්වීමෙන්ම භවංග චුති කාලයේ ඒවා දැක්වම වෙනවා කියලා කරා. මොකද ඒ සිත් වලට සමාන සිත් වලින්ම තමයි මෙන්න මේ කියන භවංග චුති කියන එකත් සිද්ධ වෙන්නේ. ඒවත් වීති මුක්තයි. ඒ තුන් සිත්ම එක සමාන බැවිනි කියලා කියනවා. එසේ ඔවුන්ගේ දැනගැන්ම සඳහා චතුර්විධ භූමි, චතුර්විධ ප්‍රතිසන්දි, චතුර්විධ කර්ම, චතුර්විධ මරණෝත්පත්ති. ඔය කියන චතුස්ක සතර හතර ඒවා හතර. හතර කොටස් වල හතර දැනගත යුතුයි කියලා කියනවා. චතුක්ක කියලා කියන්නේ හතරේ කොටස. හතරේ කොටස් හතරක් තියෙනවා. ඒතර 16ක් වෙන එකතු වුණාට පස්සේ 4ක් 4 16. චතුර්විධ භූමි මේවා නම් ඉතින් අපි දන්න જાති. චතුර්විධ ප්‍රතිසන්දි පල්ලෙහ විස්තර කරන්නේ චතුර්විධ ප්‍රතිසන්දි නම් චතුර්විධ භූමි නම් අපාය භූමි, කාම සුගති භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි. චතුර්විධ ප්‍රතිසන්දි නම් අපාය ප්‍රතිසන්දි, කාම සුගති ප්‍රතිසන්දි, රූපාවචර ප්‍රතිසන්දි, අරූපාවචර ප්‍රතිසන්දි. එතකොට අපාය ප්‍රතිසන්දි කාම දුගති ප්‍රතිසන්දි කියලා කියනවා ඒත් එච්චරයි.
කාම දුගති ප්‍රතිසන්දි. කාම දුගති ප්‍රතිසන්දි, කාම සුගති ප්‍රතිසන්දි, රූපාවචර ප්‍රතිසන්දි, අරූපාවචර ප්‍රතිසන්දි. චතුර්විධ කර්මණං කෘත්‍ය වශයෙන් ජනක උපස්තම්භක උපපීලක. කෘත්‍ය කියලා කියන කටයුතුනේ. ජනක කියලා කියන උත්පත්ති ලබා දීමේ කටයුත්ත. උපස්තම්භක කියන උත්පත්ති ලබා දුන්න එකට උපකාර කරනවා කියන කටයුත්ත. උපපීලක කියලා කියන්නේ උත්පත්ති ලබා දුණු කර්මයේ විපාකයට පීඩා කරන. කුසලයට නම් අකුසල විපාකයකින් පීඩා කරන. අකුසල විපාකයකට නම් කුසල විපාකයකින් පීඩා කරන. උපපීලක කියන්නේ ඒකයි. උපඝාතක. ඒත් ඒ වගේ කුසල කර්මයක විපාකයකින් ප්‍රතිසන්දි ලබා දීලා තියෙනවා නම් උපඝාතක. අකුසල කර්ම විපාකයක් ඇවිල්ලා ඝාතනය කරන්න පුළුවන්. ඊළඟ අකුසල කර්මයකින් ප්‍රතිසන්දි ලබා දීලා තියෙනවා නම් කුසල කර්මයක් ප්‍රබලව ඇවිල්ලා කුසල කර්මයක විපාකයක් අරක නැති කරලා සුගතිය ඉපදෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒකනේ එතන කියන්නේ කොයි පැත්තට හරි පීඩා කරනවා, කොයි පැත්තක හරි නැති කිරීමක් කරනවා. විපාක දෙන ක්‍රම වශයෙන් ක්‍රමය අනුපිළිවෙල අනුව ගරුක නේද? යම් කිසි කෙනෙක් කුසල පැත්තෙන් ධානය තියෙනවා නම් අකුසල පැත්තෙන් ආනන්තරය තියෙනවා නම් අන්න ගරුකයි. ඒක තමයි ඊළඟ ප්‍රතිසන්දියකදී ඉස්සරලා මේන්නේ. ගරුක කියන්නේ බරපතල කියන එකනේ. ආසන්න ගරුක කර්මයක් කෙරිලා නැත්නම් කුසල පැත්තෙන්වත් අකුසල පැත්තෙන්වත් ආසන්නේ කරපු කර්මයක්. දැන් ඔය කට්ටිය අසනීප වෙලා ආසන්න වෙනකොට පිරිත් කියවන්නේ. නැත පිරිකර පූජා කරවන්නේ. අන්න වේගේ අවස්ථා ආසන්න කර්ම. කුසල පැත්තෙන් අකුසල කර්ම මතක් වෙන්නත් පුළුවන් නේද? හදිස්සියේ තමාට ගෙනියන අටපිරිකරත් එයාට අනිත් පැත්තට පිටින්නත් පුළුවන්. මොකද හේතුව? මැරෙන්න දන්නේ ලෑස්ති වෙන්නේ අටපිරිකර අරන් එන්නේ. ඒ කවදාකවත් අටපිරිකරක් අත ගහලවත් නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමුවොත් කවදාකවත් මම මැරෙන්න ළඟත් දන්නේ නැහැ පිරිත් කියන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මලා කියලා. සමහරට ඒකම ආසන්න කර්මය අනිත් පැත්තට යන්නත් බලපාන්න පුළුවන් හොඳ දෙයක් අපි කරලා දෙන්න ලෑස්ති වුණාට. ඒ නිසා ආසන්න කර්ම. ආචින්න කර්ම අනේක තමයි ප්‍රබලම වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ආචීර්ණ කර්ම පුරුදු පුහුණු කරපු එක. දැන් මේ ඔබ මේ ධර්මයක් ඉගෙන ගන්නකොට දැන් මේක බලන්න ප්‍රතිපත්තියක් වශයෙන් කරනවනේ එතකොට. ඒ ගානක් කරනවා එතකොට. ඔබ මේ අනිතර නිතර අධ්‍යයනය කරනවා. ඔබට සුගතියක් ගැන නම් 아무තෙන් ලොකු බීතියක් ඇති කර ගන්නට නෑ. ඔබ බලන්න ඕනේ නිවන් දිහයි. නිවෙන්න යන පාරට කොච්චර කරනවද කියලා. තේරුණාද? මොකද මොකද ධර්මඥානයක් තියෙන කෙනෙකුට ගොඩක් වෙලාවට සුගතියක හොඳ ප්‍රතිසන්දියක් ලබා දීමට ඒක හේතු වෙනවා. දුගතියක හදිසියකින් උපන්නත් සෝවාන් නොවීම හේතු කොටගෙන වැඩි කලක් ඉන්නේ නැහැ. මොකද එයාට හොඳ ධර්මඥානයක් තිබුණා. ඒක ධර්මඥානයක් ඇති කර ගන්නවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ ධම්මං අනුස්සරම් භික්ඛු සද්ධම්මාන පරිහායති කියලා. ධර්මයේ සිහි කරන භික්ෂුව සද්ධර්මයෙන් පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද සද්ධර්මයෙන් පිරෙන්නේ නැහැ කියලා. මොකද මානසත් එක්කලා ධර්මය පවතිනවා. දැන් අපි බලන්නකො දවසකට මොනතරම් මේ කටයුතු කරනවද කියලා. සමහර දවස්වල පැය 7-8කටත් වඩා කෙරෙනවා. ඉතින් අපි එකෙන් ලොකු සතුටක් ලබනවා. මොකද හේතුව එතනින් අපට ලොකු ධර්ම ලාභයක්. දැන් මේ වගේ වැඩසටහන අපුණත් කරනකොට දැන් මේ ඉතිස්සලා වැඩසටහනක් පැය 2ක් කරලා වෙත් සාකච්ඡාව. ඒතකොට දැන් තවත් පැය 2ක් එතකොට. යම් ආකාරයක යම් තරමක මහන්සියක් තියෙන හැබැයි මේ මහන්සියට වඩා තෘප්තියක් තියෙනවා. ධර්මයේ බෙදලා දෙනවා කියලා කියන්නේ කොච්චර දෙයක්. ධර්මයේ මෙනෙහි කරනවා කියලා කියන්නේ කොච්චර දෙයක්. ඒ වගේ කුසල චිත්ත වීතියක විපාකය ඔබ හිතන්නේ එසේ මෙසේද? ඒක විපාකෙම නෙමෙයි. ඒ විපාකයත් එක්කලා ඒක සසරට පිහිටන හුරුව. තේරුණාද? ඒ කියන්නේ හොඳ චින්තනයක් පිහිටන. ඒක මම අත්දකින්න දෙයක්. දැන් මට සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා සාකච්ඡාවේදීත් කිව්වා දැන් සමහරලාට මට දැන් එකපාරටම ඉස්කෝලේ යන කාලේ ගණක් ගන්නපු ගමන් මට එකපාරටම මට තේරෙන්නේ නැහැ එකපාරටම. මොකද මම ඒක දැන් හුඟක් බලාගෙන ඉන්නවා. අවධානයෙන් ඉන්නවා සෑහෙන වෙලාවක් විද්‍යාත්මක ගැටලුවක මම ගොඩාක් අවධානයෙන් ඉන්නවා. ඒ ගැටලුව විසඳනවා මම බලා ඉන්නවා. ඉතින් බලාගෙන හිටියට දැන් මම බලාගෙන ඉන්නකොට මම බලන පරාසය ලොකුයි. ඒ නිසා මට පොයින්ට් එකට අහු වෙන්නේ නැහැ. හැබැයි මගේ පරාසය ලොකුයි. ඒ නිසා මම දන්නවා දැන් මට මේ කොටස අධ්‍යයනය කළ යුතුයි. මට ඒක ස්වයං අධ්‍යයනයට වැඩි කාලයක් අවශ්‍යයි. හැබැයි ස්වයං අධ්‍යයනයේ මම යෙදුණා කියලා කියන්නේ අර එකපාරට තේරුම් ගන්න යන කෙනාට වඩා
මම දන්නවා මගේ අවබෝධය පුළුල් කියලා. ඉතින් මේ ධර්මයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනකොට ඒ පුළුල්කම අපි කොච්චරද කරන්නේ කියන එකේ දිගුව කොච්චර ගන්නවද කියන අපිට කියන්නට බෑ. ඒක පුළුවන් උපරිමයක්ම ගන්නට ඕනේ. මොකද මේ පුළුල් වීම බුදු බව ලැබීමෙන්නේ සමාප්ත වෙන්නේ, හමාර වෙන්නේ. ඒ දර්ශකය හමාර වෙන්නේ එතනින්. මේ අපි යන එකේ කෙලවර එතන. ඉතින් ඒ නිසා මොන වෙලාවකත් මැලවීමක් නැතුව කුසිත වීමක් නැතුව මහන්සිය ගණන් නොගෙන එහෙම කරෙන්නට ඕනේ. එතකොට තමයි මේ ගමන යන්න හම්බෙන්නේ. මොකද තමා තුළ ධර්මඥානයක් තියාගත්තා කියන්නේ වරදින්නේ නැහැ. අපි ධර්මඥානය කියන ධර්මඥානය ඇති කරගන්නේ මේ මොකක්වත් මේ ලබන්න නෙවෙයිනේ භෞතික දෙයක්. අපි ධර්මඥානයක් ඇති කර භෞතික දෙයක් ලබනවා කියන මානසිකත්වය යම් වෙලාවක පහළ වුණත් ධර්මයේ තුල ඉන්නකොට ඒ මානසිකත්වය නැහැ. ධර්මයේ තුල ඉන්නකොට කෙලින්ම මේක අවබෝධ කරගන්න කියන මානසිකත්වය එන්නේ. පාඩම මැදිවුම් මැද වුණත් මේ වගේ දෙයක් මම ඔබට කියන්නේ ඔබ ප්‍රොමෝට් කරන්න. ජන්ම ශක්තියෙන් හැමෝටම යන්න බෑනේ. ඒකයි. ඉතින් ඒ නිසා ඒ විදිහට දැන් බලන්න මෙන්න මේ කර්ම එතකොට ආචීර්ණ කර්ම. දැන් මේ පුරුදු පුහුණු කිරීමේ කර්මයක් එතකොට. ඔබ දිනපතා මේ පාඩම් වලට පැයක් යොමු කරනවා ඔබට ඒක ආචීර්ණ කර්මයක්. වරදින්නේ නැහැ. ඒ කියන්නේ Taman දුර්වල වෙච්ච වෙලාවකදී පිහිටක් තියෙන වරකින්ද ඒක ධර්මතාව අනුව එනවා. ඒ කියන්නේ Taman අවංකව ශක්තියක් දිනු කරගත්තා නම් Tamanට ඒක අපි කියමුකෝ දැන් අපි වෙහෙසක් වෙලා දුක් විඳලා මැරෙන්න ලෑස්ති වෙනවා කියලා. ඒ වුණත් ඒ දුකත් එක්කලා අපට අවසාන මොහොතේ ධර්මතාව අනුව අපි ගොඩක් පුරුදු පුහුණු කරපු නිසා අපි හිතන්නේත් නැතුව එකපාරටම අර මානසිකත්වයේ අර අරමුණ අපට එනවා. මොකද විශ්වයේ නීතියට අපි සියලු දෙනා යටයි. අන්න එහෙමයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියෝක තමයි. අන ආචීන පුරුදු පුහුණු කරපු කර්මය. කටත්තා කර්ම. එතකොට ගරුක කර්මයක් අපි ජවන් 7 ගත්තොත් එimhe 7 වෙනි ජවනනේ ගරුක වෙන්නේ. එතකොට මේ ඊළඟට කටත්තා කියලා මැද මුලයක කොහොමත් මේ වර්තමාන ජීවිතයේ දෙනව නැත්නම් අවශ්‍ය වෙනවනේ. එතකොට මැද පහක් තියෙනවනේ. ඒ පහ තමයි ඒතර කටත්තා වෙන්නේ. කටත්තා කියලා කියන්නේ සසර කොයියම්ම වෙලාවකදී හරි කරන ලද බැවින් ලැබෙන විපාකයක්. ඒට හේතු වෙන කර්මයට කටත්තා කියලා කියනවා. කටත්තා කියලා කියනවා. කරන ලද බැවින්. ඊළඟ කාල වශයෙන් විපාක දෙන කාල වශයෙන් ගත්තට පස්සේ තවත් කර්මයේ බෙදිලා යෑමක් තියෙනවා. ditta dhamma vedaniya මේ ජීවිතයේදීම විඳිය යුතු විඳීමට සුදුසු. ditta කියලා කියන්නේ පේන අත්පස. ditta dhamma පේන අත්පස ස්වභාවය. වේදනීය කියන්නේ විඳිය යුතු ලැබිය යුතු මේ ජීවිතයේම විඳීමට සුදුසු ජවන් 7න් පළවෙනි ජවනය කුසල වේවා අකුසල වේවා. උපපජ්ජ වේදනීය ඒ කියන්නේ ඊළඟ ජීවිතයේ අනිවාර්යෙන්ම දෙනවා. ඒ කියන්නේ එතන ගන්න අර කියපු ගරුක කර්මය ඒකාන්තයෙන් දෙනවා. අපරාපර්ය වේදනීය ඒ කියන්නේ කවදා හරි රහත් වෙලා පිරිනිවන් පානකල් දෙනවා. ඒ කියන්නේ කටත්තා කර්මය. අවෝසි කර්ම ඒ කියන්නේ පළවෙනි ජවනයේ මේ ජීවිතේ නොදුන්නොත් ඒක අවෝසි කර්ම වෙනවා. හත්වෙනි ජවනයේ දෙවෙනි ජීවිතේ නොදුන්නා නම් ප්‍රතිසන්දි ඒක අවෝසි වෙනවා. මැද පහ අපි කියමු දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ කොච්චර කර්ම රැස් කරාද? ඒතර උන්වහන්සේට ඒ කියන ඔක්කොම ගරුක කර්මවල ඒකත් අහෝසි වෙනවා. ditta dhamma vedaniya ඉතින් දුන්න අඹ ගහකට පොල්ලක් ගැහුවත් කැරකිලා ඇවිල්ලා උන්වහන්සේගේ ඔළුව අදිනවා. අපරාපරි වේදනීය ඔක්කොම නැති වුණා. අහෝසි කර්ම ගොඩට ගියා. විපාක දෙන ස්ථාන වශයෙන් උත් 4 ආකාරයි. අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම. ඒතර අකුසල කර්ම වලට කාමාවචර කුසල කර්ම කියන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව අකුසල කර්ම කාමාවචරම තමයි. රූපාවචර අරූපාවචර අකුසල කර්ම නැහැ.
අකුසල කර්ම 12යි කාමාවචර කුසල කර්ම 8යි රූපාවචර කුසල කර්ම 5යි අරූපාවචර කුසල කර්ම 4යි චතුරිද මරණෝත්පත්ති ආයුක්ඛය කම්මක්ඛය උභයක්ඛය උපච්ඡේදක ආයුක්ඛය ආයුෂය හමාරලා ආයුෂය කියන්නේ පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ රූප ජීවිතේන්ද්‍රිය කම්මක්ඛය ඒකේ ප්‍රතිසං දුන්නු කර්මයේ අවසාන වීම නිසා උභයක්ඛය දෙකම එතකොට ආයුෂයයි අපි කියන්නේ ආයුෂය දැන් අපට කියනකොට දැන් මේ කාලේ අපට අපි ඉපදිලා තියෙන්නේ අවුරුදු 1000ක් ශක්තිය තියෙන කර්මයකින් කියලා. හැබැයි කර්මයේ ශක්තිමත් වුණාට අවුරුදු 100ක්වත් මේ කාලවල මනුලෝ පංචස්කන්ධේ පවතින්නේ නැහැ. ජම්බුද්වීපේ පංචස්කන්ධේ පවතින්නේ නැහැ. එතකොට ආයුෂය කියන එක අඩු නිසා අපට ප්‍රබල කර්මයකින් අවුරුදු 1000කට ශක්තිය තියෙන එකෙන් ප්‍රතිසං දුන්නාට පවතින්නට බෑ. මොකද ආයුෂය අඩු නිසා. උභයක්ඛය දෙකම ඉවරලා මරණ අවස්ථාව. උපච්ඡේදක ඒ දෙකම තියෙද්දි මොකක් හරි අනතුරක් වෙලා. හැබැයි ඉතින් මෙහෙමයි. ඒ දෙකම තියෙද්දි අනතුරක් වෙලා කියලා කියනකොට අර විදිහේ උපපීලක කර්මයක් හරි ඇවිල්ලා අර කර්මයක සම්බන්ධය තියෙනවා. උපපීලක කර්මයක් උපඝාතක කර්මයක් ඇවිල්ලා අර කර්මය යටපත් කරලා මර්ධනය කරලා කඩලා දාලා තියෙනවා. අන්න ඒ විදිහට. ඉතින් මේවා නම් ඉතින් ඔයගලන්ට ඇහෙනවනේ මල ගෙදරකට ගියොත් ඔය ටිකම ඉතින් කියන්නේ. විතිමුක්ත සිත් නම් කර්ම කර්ම නිමිති ගති නිමිති අරමුණු කොට ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය කරන අකුසල විපාක උපේක්ඛා සාගත සම්පීර්ණ චිත්තයයි කුසල හේතුක ප්‍රතිසන්දි යුගලේනේ අහේතුක ප්‍රතිසන්දි යුගලයයි මහා විපාක 8 කියන්නේ කාමසෝබන විපාක 8යි රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි කියන 19. එතකොට මේ ටිකෙන් තමයි අර කියන ආකාරය අර ඒ ටිකම තමයි අර විදිහට අර කර්මය ගරුකාදී වශයෙන් බෙදුනා ඊළඟට ජනකාදී වශයෙන් බෙදුනා ඊළඟට ditta ධම්ම වේදනීය ආදී වශයෙන් බෙදුනා ඔය හැම බෙදීමකට ගියේ මෙන්න මේ කියන කර්ම ටික. එකේ ප්‍රශ්න ටික නම් බලා ගන්න. වීති මුක්ත පාදයේ දැක්වෙන්නේ කොතනක කවර සිත් පිළිබඳව. පටිසන්ධි භවංග චුති කෙරෙන සිත් පිළිබඳව. වීති මුක්ත සිත් කෙතෙක්ද? 19යි. වීති මුක්ත සිත් දැන ගැනීම සඳහා කුමක් උගත යුතුද? ප්‍රතිසන්ධි භවංග චුති. භූමි 4ද ප්‍රතිසන්ධි 4ද මරණෝත්පත්ති 4ද දක්වනවා. ඒක කිවිච්ච කාම භූමිය ආදී ටික. ළඟට කර්ම පිළිබඳ භේද චතුස්කය. දැන් ඔය කියලා දුන්න ටික තමයි. තාපදෙන පිළිවෙල අනුව, කාලය අනුව, ධන අනුව නේද? බෙදලා කියන්නේ ඒක.